හොඳයි පුතේ ඊළඟට අපෙන් අහන්නේ 28 වෙනි ප්‍රශ්නේ. 28. මේ ප්‍රශ්නේ මම උගන්වපු පන්ති වල ඉඳලා ගෞස් ප්‍රමේය ඉගෙන ගත්ත ළමයින්ට කරගන්න බැයි නම් වැඩක් නැහැ. තේරෙනවද? හරි. හැබැයි මෙතන ඉන්නවා මගෙන් ඉගෙන ගත්තේ නැති ගොඩක් ළමයි. ඒක නිසා ඒගොල්ලොන්ට තේරෙන්න මම මේ ගාන පැහැදිලි කරනවා. මුලින් මේ තියෙන්නේ සන්නායක නෙවෙයි පරිවාරක. දානේ වැදගත්ම කොටස එක. පරිවාරක නම් ආරෝපණ වලට හිමි යන්න බෑ. ආරෝපණ පෘෂ්ඨයේ තැන්පත් වී ඒ වගේ කතා කියන්න බෑ. ගාන කියන්නේ පරිවාරකයක් කියලා. එහෙම නේද? right? බලන්න. මේ පරිවාරක කියන්නේ සන්නායක නෝන කියලා තියෙනවා. ඉතින් සන්නායක නෝන කිව්වහම අපිට තේරෙන්න ඕන මෙයාගේ ආරෝපණ චලනය වෙන්න බෑ කියලා. එහෙනම් මේ තියෙන ආරෝපණ ඔක්කොම පිටත පෘෂ්ඨයට ඇයි වගේ එහෙම කතාවක් කියන්න හිතෙන්නවත් හොඳ නැහැ. තේරෙනව නේද? එතකොට මේ දන්න සම්පූර්ණ පරිවාරක වගේ ධන ආරෝපිතයි. ඒ කියන්නේ ආරෝපණ කොහෙවත් යන්නේ නැහැ. එහෙමම තියෙනවා. මෙතනත් ධන ආරෝපිතයි. ඒ ආරෝපණ කොහෙවත් යන්නේ නැහැ. එතනම තියෙනවා. එහෙම තිබ්බහම මේගොල්ලෝගේ බල රේඛා ගොඩනගන්නේ කොහොමද කියන්නේ? අනිවාර්යෙන් මේ පෘෂ්ඨ වලට මොන වෙලාවද ගොඩනගන්න ඕන? ලම්බකව. මේ පෘෂ්ඨ වලට ලම්බකව ගොඩනගන්න. හරි. මේ පැත්තට ගියපුවාම මේ පෘෂ්ඨ වලට ලම්බකව ඔය විදිහට ගොඩනගන්න ඕන. මේ පැත්තට මම ඒ ටික ඔය විදිහට අඳින්නම්. හරි. මේ පැත්තේ ටිකත් ඔහොම අඳින්නම්. මෙන්න මේ වගේ. හරි. හැබැයි මේ ඇතුලේ කතන්දරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ කතන්දරේ වෙනස් වෙන්නේ. මේ ධනාරෝපණයේ ඉඳලා එන බල රේඛා ඒකින්ද ඒව එකිනෙක කොහොමද බල රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ. ඒක නිසා ඔන්න ඔය වගේ බල රේඛා සටහනක් තමයි තියෙන්නේ. ඇඳෙන්න ඕන. හරි. දැන් ඔයාලට තේරෙනව නේද? මේකේ ඇතුලේ හොයන්න කිව්වනම් විද්‍යුත් මේ අපිට හොයන්න කිව්වනම් ඊවලගේ ක්ෂේත්‍ර තීව්‍රතාවය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලොකු අමාරුවක් අපිට වෙනවා. ඒකින් තමයි මේ එළිය එකක් හොයන්න කියන්නේ. හරි සරලයි. මොකද කරන්න තියෙන්නේ? ගෞස් ප්‍රමේය දාලා තියෙන්නේ. මම කියලා තියෙනවා ගෞස් ප්‍රමේය මතක තියාගන්නේ කොහොමද? සිග්මා EA කියන කෙනා සමානයි. EA කියන කෙනා සමානයි. සිග්මා Q වෙදීම එප්සයිලන් කියලා. ඕකනේ කරන්න ඕන. ඉතින් පුතේ P ලක්ෂය අහුවෙන ගෞස් පෘෂ්ඨයක් තෝරමු හතරමු. P ලක්ෂය අහුවෙන ගෞස් පෘෂ්ඨයක් සංවෘත ගෞස් පෘෂ්ඨයක් වෙන්න ඕන. ඔය වගේ ගෞස් පෘෂ්ඨයක් තියෙන්නේ. කාට හරි වුණා ඔය වගේ දිග වටයක් තෝරන්න පුළුවන්. කාට හරි ඕන මේ හරියට විතර එකක් තෝරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හරියට තේරුවොත්. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඒගොල්ලෝගේ ක්ෂේත්‍ර තීව්‍රතාවය එහෙම නැත්නම් මේ බල රේඛා හරියට ලම්බකව යන පෘෂ්ඨයක් මේ හරියට ගොඩනගන්න බෑ. ඒක නිසා කෙනෙක්ට බෑ මේ හරියට එනකන් තියෙන බටයක් තෝරන්න. එක්කෝ මෙහෙම බටයක් තෝරන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මේ දිග බටය තෝරන්න ඕන. එහෙම තේරුවොත් ප්‍රශ්නයක් නැහැ. කැමති විදිහ. එතකොට මම හිතුවොත් මෙයාගේ වර්ගඵලය A කියලා. හරි. මෙයාට තියෙනවා පෘෂ්ඨීය ආරෝපණ ඝනත්වයක් සිග්මා කියලා. ඉතින් අර සමීකරණයට ආදේශ කරමුකෝ. P කියන ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය තමයි E කියලා කියන්නේ. E කියන කෙනා සමානයි. අපි තෝරගත්ත ගෞස් පෘෂ්ඨයේ බල රේඛා ලම්බකව යන පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ A. ඒක සමාන වෙන්න ඕන. සිග්මා Q කියන්නේ මොකක්ද? ඒකක වර්ගඵලයකට තියෙනවා සිග්මා. හරි. එහෙනම් ඒක වැඩි කරොත් A වලින් අන්න එනවා අපිට සිග්මා Q වල ඔක බෙදන්න ඕනේ එප්සයිලන්. මේ Aට මේ A සුළු වෙනවා. සිග්මා බෙදීම එප්සයිලන් කියලා. ඔන්න ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි. පැහැදිලිද? right. හොඳට මතක තියාගන්න මේක තෝරන්න පුළුවන් මෙන්න මේක මේ ආරෝපණ ටික අහු වෙනකන් එන
සිලින්ඩරයක් විතරයි. හරියට මෙතන කියන්නත් බෑ මේකේ පෘෂ්ඨයේ තියෙන්නේ නෑනේ. එහෙනම් මේ ආරෝපණ අහු වෙනකන් තියෙන සිලින්ඩරයක් කොහොමද ඔය? හරිනේ? පැහැදිලිද වැඩි? හරි. බලන්න මේ 30 වෙනි ගානේ කියන්නේ මෙන්න මේ වගේ සන්නායක කම්බියක් තියෙනවා. මේ කම්බිය අදිනවා. ඉතින් මේ කම්බිය දිගට ඇදපුවාම අපි දන්නවා මෙයාගේ දිග නම් වැඩි වෙනවා. ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැ නේ. හැබැයි දිග වැඩි වෙනකොට මට කියන්නකෝ මේ කම්බියට කොහෙන් හරි දැන් කම්බි කෑල්ලක් අරගෙන තියෙන එකයි මේ වැඩේට. තේරෙනව නේද? MCQ විශේෂයෙන් ෆිසික්ස් වල MCQ ගණන් හදනකොට ඉතා වැදගත් ඒ තියෙන වචන. කම්බි කෑල්ලක් අරගෙන ඒ කෑල්ල තමයි අදින්නේ. එතකොට ඒ කම්බි කෑල්ල අදිනකොට අපිට තේරෙන්න ඕන ඉස්සෙල්ලාම ගත්ත මේ වගේ කම්බි කෑල්ලක් එහෙනම් මෙයාට තිබ්බ මොකක් හරි පරිමාවක් ඒ පරිමාව වෙනස් වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් මෙයාට තියෙනවා පරිමාවක් v කියලා. ඒ v කියන පරිමාව මට කියන්න පුළුවන් ඒ වතාවක් L. මෙයා මොකක් වෙන්න ඕනද කියන්න? නියත වෙන්න ඕන. හරි. අපෙන් අහන්නේ ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. එහෙනම් ප්‍රතිරෝධය R කියන කෙනා දන්නවා අපි අනුලෝම සමානුපාතික වෙනවා දිගට ප්‍රතිරෝධය ප්‍රතිලෝම සමානුපාතික වෙනවා ඒ වලට. එහෙම නැත්නම් අනුලෝම සමානුපාතිකයි 1ට 8. ඉතින් මේ දෙන්න එකට එකතු කරලා අපිට හදන්න පුළුවන් R කියන කෙනා අනුලෝම සමානුපාතිකයි L බෙදීම A කියලා. දැන් මේ බලන්නකෝ මෙහෙම තියාගෙන නම් අපිට R සහ අපෙන් අහන්නේ අදින් ඇද්දාම ඒ කියන්නේ දිගයි ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවයක් තමයි අහන්නේ. ඒ කියන්නේ අපි හොයන්න ඕන සම්බන්ධතාවය R සහ L අතර. එහෙනම් මේ සීන් එකෙන් ඒව අයින් කරන්න ඕන. මට කියන්නකෝ සීන් එකෙන් ඒව අයින් කරන්න විදිහක් අපිට අර කම්බි කෑල්ලක් කියන එක ඇතුළේ තියෙනවා. එයි පරිමාව v කියන කෙනා සමාන වෙන්නේ කාටද? ඒ වතාවක් L. ඉතින් ඒ වතාවක් L කියන කෙනා නියතයි. එහෙනම් මේ සමීකරණය තුළ AL කෙනෙක් හදාගත්ත නම් වැඩි හරි නේද? ඉතින් කියනකොට AL හදාගන්න. R කියන කෙනා අනුලෝම සමානුපාතිකයි උඩයි යටයි දෙකම L ගෙන් වැඩි කරන්න. L වර්ග ඒ වතාවක් L. ඉතින් උදේ මේ කොටසම දැන් මොකක් වෙනවද කියන්නේ? නියතයි. නේද? එහෙනම් කෙලින්ම අන්න අපිට කියන්න පුළුවන් R කියන කෙනා අනුලෝම සමානුපාතිකයි කාගේ වර්ගයටද? L වල වර්ගයට කියලා. එහෙනම් ප්‍රස්ථාරය R සහ L අතර තියෙනවා කොහොමද කියන්නේ? R සහ L අතර ප්‍රස්ථාරය මොන වගේ එකක්ද? R L. L නේද? L වර්ගයත් එක්ක වෙන්නේ. ඔව් L එක ප්‍රස්ථාරය. එහෙනම් මොකද වෙන්නේ කියන්නේ? R L කියන කෙනා වැඩි වෙනකොට R ඒ වගේ දෙගුණකින් වැඩි වෙන්න ඕනේ. කියන්නේ බිඳුවයි නම් බිඳුවයි. හරිනේ. බිඳුවයි නම් බිඳුව වෙන්න බෑ. බිඳුව කියන කෙනා අපිට ගන්න බෑ ඇත්තට. හරි. එහෙම කියලා ඉතලා මේ හරි ප්‍රස්තාරේ පටන් ගන්න තිබ්බත් ප්‍රශ්නයක් නෑ. අපි නිකන් තියරි එකක් විදියට ගත්තොත් ඊට පස්සේ එකක් වෙනකොට 1යි මේක දෙකක් වෙනකොට මේක 4ක් වෙන්න ඕන මේ වගේ. මේක 3ක් වෙනකොට මේක 9ක් වෙන්න ඕන. එහෙනම් ප්‍රස්තාරයේ හැඩය පැහැදිලි මේ වගේ එකක්. හරි. එහෙනම් ඔන්න 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ නිවැරදි උත්තරේ 5. හරි. ඊළඟට අහන්නේ 32 වෙනි ප්‍රශ්නේ. මේක මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ ගම්මිරිස් කුඩු දාපු කෝපයක් තියෙනවා. හරි. මේ විදිහට ගම්මිරිස් කුඩු දාපු කෝපේ මෙන්න මේ විදිහට තියෙනවා. ඒ කෝපෙට එක පැත්තක තියෙනවා වියලි පිරිසිදු ඇඟිල්ලක් දානවා මේ කෝපය ඇතුළට. අනිත් කෝපෙත් ඒ විදිහටම ගම්මිරිස් කුඩු දාලා තියෙන්නේ. හැබැයි ඒ කෝපෙට සබන් ගාපු ඇඟිල්ලක් තමයි දාන්නේ. දැන් මේ ප්‍රශ්නේ දැන් ළමයින්ට නම් අමාරු වෙන්න බෑ. ඒ කියන්නේ මේ දවස්වල වැඩිපුරම ප්‍රසිද්ධම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එනවා නේද? අපි බලමු විස බීජ ඉවත් කරන්නේ කොහොමද සබන් වලින් කියලා. හරි. ඒ විදිහට විස බීජ ඉවත් වෙනවද කියන එක වෙනම කතාවක්. හරි. ඒක වෙනවා. ඒක ඔයාලා බලන්න ඕන. හැබැයි මේ ගානේ අපෙන් අහන්නේ ওই කියන කතන්දරය. එතකොට මම හිතන්නම්කෝ මේ තමයි ආරම්භයේ තිබිච්ච කෝපය කියලා.
කෝපය උඩින් බලපුවහම පේන විදිහ. දැන් පිරිසිදු වියලි ඇඟිල්ලක් අරගෙන මේ කෝපය ඇතුළට දාපුවාම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අපි දැන් මේ ඇඩ් එකනුත් දකිනවා සබංගාව ඇඟිල්ල මේ කෝපය ඇතුළට දාපුවාම ඇඟිල්ල මෙහෙම දාපු අපි හිතමු මෙහෙම පහළට තමයි මෙහෙම තමයි ඇඟිල්ල දෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට සබන් කඩුවේ ඇඟිල්ල දාපු කෙනේ ඉඳලා ඉවතට චලනය වෙනවා. මේ විශේෂ රටාවක් කියන්නේ හරි. මේ විදිහට චලනය වෙනවා. මේ විදිහට තිබ්බේ දැන් කොහොම හරියට වෘත්තාකාර විදිහට මේ පැත්තට යනවා. right. ඉතින් දැන් නම් මේ ප්‍රශ්නේ ඉතින් මේ පෘෂ්ටිඝාතතිය පිළිබඳ දැනුමක් නැතු වුණත් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. මොකද මේ පරීක්ෂණය අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා. හරි. එහෙම නැත්තම් කොහොමද ඉතින් 2014 කොරෝනා ඇවිල්ලා තිබ්බේ නෑනේ. හරි. sorry 2013 කොරෝනා ඇවිල්ලා තිබ්බේ නෑ. එතකොට ඒ කාලේ හිටපු ළමයි කොහොමද මේක තර්ක කරන්නේ? හරි සරලයි. මට ඉස්සෙල්ලාම කියන්න. සබන් ද්‍රාවණයක පෘෂ්ටිකාර්තියයි සාමාන්‍ය ජලයේ පෘෂ්ටිකාර්තියයි ගත්තහම වැඩි පෘෂ්ටිකාර්තියක් තියෙන්නේ සබන් ද්‍රාවණයටද පිරිසිදු ජලයට. වැඩි පෘෂ්ටිකාර්තියක් තියෙන්නේ පිරිසිදු ජලයට. හොඳට මතක තියාගන්න. එතකොට අපි අර සබංගාව වෙලින මෙහෙම දාපුවාම ඇඟිල්ලනේ සබංගාව තියෙන දිය වෙන්න හොඳ නැහැ නේ කියලා ඒවා දිය නොවි තියන්නේ නේද? මෙහෙම ඇඟිල්ල දාපු ගමන් අනිවාර්යෙන් මේ ඇඟිල්ලේ ගාලා තියෙන සබන් ටික වතුරේ දිය වෙනවා. වතුරේ දිය වෙලා මේ හරිය හැදෙන්නේ සබන් ද්‍රාවණය. හරි. එළිය ටිකේ හැදෙන්නේ සාමාන්‍ය පිරිසිදු ජලය. හරි. දැන් මේ කෝපෙට ගියපුවම මොකද වෙන්නේ? ඒ කෝපෙට ගියපුවම කිසිම හානියක් වෙන්නේ නැහැ. නිකම් වියලි පිරිසිදු ඇඟිල්ලක් මේක ඇතුළට දාපුවාම මේක ඇතුලේ මෙන්න මේ වගේ සබන් ද්‍රාවණයේ කොටසකුයි පිරිසිදු ජලයේ කොටසකුයි කියලා කොටස් දෙකක් හැදෙන්නේ. තේරුණා නේද? එහෙනම් පුතේ මේ ටික සබන් ද්‍රාවණය වෙලා මේ ටික පිරිසිදු ජලයේ වුණාට පස්සේ අපිට නිකමට හරි තේරෙන්න එපේ දැන් අපි හිතමු අපි පෘෂ්ටිකාර්තිය කියලා මේ දෙන්න ගැන දන්නේ නැහැ කියලා. හැබැයි මේ පරීක්ෂණේ දැන් අපි දැකලා තියෙනවානේ. ඒ හින්දා දැන් අපිට කියන්න පුළුවන් නේද? ෂුගර් එකකම සබන් ද්‍රාවණයේ පෘෂ්ටිකාර්තිය කාගේ පෘෂ්ටිකාර්තියට වඩා අඩු වෙන්න ඕන. ජලයේ පෘෂ්ටිකාර්තියට වඩා අඩු වෙන්න. මම එක ගම්මිරිස් කුඩු කැබැල්ලක් මත ඇති වෙන බලය අඳින්න. මේ තියෙන්නේ ගම්මිරිස් කුඩු කැබැල්ලක්. හරි? ඒක කුඩු කොටසක්. එතකොට මේ පැත්තේ තියෙනවා සබන් ද්‍රාවණය. සබන් ද්‍රාවණය. මේ පැත්තේ තියෙනවා පිරිසිදු ජලය. පිරිසිදු ජලය. දැන් මේ පැත්තට ගොඩනගෙන පෘෂ්ටිකාර්තිය හින්දා ගොඩනගෙන බලය ලොකු එකක්. හරි? අපි දන්නවා මේක හරහා ඉලක්ක ඇන්දොත් ඒකට ලම්බකව තමයි පෘෂ්ටිකාර්තිය බලය ගොඩනගන්නේ. එහෙනම් පෘෂ්ටිකාර්තිය මෙහා මත ගොඩනගෙන බලය ලොකුයි. හැබැයි සබන් ද්‍රාවණයේ ගොඩනගෙන බලය එච්චර ලොකු නෑ පොඩි. දැන් මොකද වෙන්නේ? මෙහා මත සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙනවා පිරිසිදු ජලයේ තිබිච්ච පැත්තට. සම්ප්‍රයුක්ත බලයක්. ඒක මොකද වෙන්නේ? මේ ගම්මිරිස් කුඩු කැල්ල සම්ප්‍රයුක්ත බලයේ තියෙන පැත්තට චලනය වෙනවා. සරල කතාව. හරි? ඒ වගේම මෙතෙන්දි වෙන්නේ අපි නිකම්ම පිරිසිදු වියලි ඇඟිල්ලක් තමයි දාන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ද්‍රාවණය අර වගේ ප්‍රදේශ දෙකකට මාධ්‍ය දෙකකට බෙදෙන්නේ නැහැ. එහෙනම් එයාගේ කලින් තිබුණෙත් පිරිසිදු ජලයට අදාළ පෘෂ්ටිකාර්තිය දැන් තියෙන්නේ පිරිසිදු ජලයට අදාළ පෘෂ්ටිකාර්තිය. පැහැදිලිද? එහෙනම් මොකද වෙන්නේ කියන්නේ? පිරිසිදු වියලි ඇඟිල්ලක් දාපුවාම කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. සබන් ද්‍රාවණේ සබංගාගත් ඇඟිල්ලක් අතු කරපුවාම මොකක් වෙන්න ඕනද? ගම්මිරිස් කුඩු ඇඟිල්ලෙන් ඉවතට ගමන් කරන්න ඕන. ඔච්චරයි කතාව. හරි? ලියන්න. හොඳයි පුතේ ඊළඟට අපෙන් අහනවා 35 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ දැන් අර කතාවල හොඳයි අපි දැන් පාස් පේපර් කරන්නේ. ඒද කියලා ගොඩක් කටියට ප්‍රශ්නයක් තියෙනවා. පාස් පේපර් කරලා වැඩක් තියෙනවා මේ වගේ. දැන් මේක 2000 අහපු ප්‍රශ්නේම තමයි. හරි? ඒක තිබිච්ච එකම වෙනස
ඒක අහලා තිබ්බේ මැද පේන කොච්චර උසකට වතුර පුරවන්න ඕනද කියලා. මේ කියන්නේ මට මතක විදියට මේ කියන්නේ වර්තමානකේදී. හරි. සරල කතන්දරයක්. දැන් මේ තියෙන ආලෝකයේ ගාණක්මයි ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. හරි. මම මෙන්න මෙහෙම වැඩක් කරගන්නවා. දැන් මේ ත්‍රිකෝණයක් තියෙන්නේ මේක 3යි මේක 4යි නම් අපි දන්නවා මේක 5 සෙන්ටිමීටර වෙන්න ඕනේ. ආයක අමුතුවෙන් කියන දෙයක් නැහැ. හරි. එතකොට ඊළඟට කියන්නේ මේකේ උඩට මෙනකම් වතුර පුරවනවා මේ වාජනේ. උඩට මෙනකම් වතුර පුරවනවා. උඩට මෙනකම් වතුර පිරෙවුවහම වෙන වැඩේ මොකක්ද කියන්නේ? එයා බලන්නේ අර කලින් පෙත දිගේමලු. පෙත දිගේ බලනවා කියන්නේ මේ කලින් ඇහැදිච්ච තැන ඉඳලා තමයි බලන්නේ. දැන් වෙන වැඩේ තමයි පතන කිරණය නම් මේකම තමයි. කිසි වෙනසක් නැහැ. හැබැයි මෙතනින් එහාට එයා වෙන මාධ්‍යයකට යන හින්දා එයා වර්තනය වෙනවා. ගානි කියනවා වර්තනය වෙලා හරියට මැද ලක්ෂයට එනවා. වර්තනයෙන් පස්සේ. ඕ. right? දැන් ඉතින් හරි සරල කතාවක් නේද කරන්න දෙන්නේ. මේ බලන්නකෝ. උදේ මම ගන්නම් මෙන්න මේ කිරණය පතන කෝණය I කියලා. ඒ කෝණය I වෙනකොට ඔයාලට තේරෙන්න එපේ මෙන්න මේ සම්පූර්ණ කෝණයත් I කියලා. එහෙනම් පුතේ අපිට ලියන්න බැරි sin I වලගේ මම ලියනවා sin I වලගේ. sin I කියලා කියන්නේ සම්මුඛ පාදයේ 4යි කර්ණය කියලා කියන්නේ 5යි. මොන sin I වලගේ. ඊළඟට මෙන්න මේ කෝණය මම ගත්තොත් r කියලා මට ගෙලිම ලියන්න පුළුවන් sin r වලගේ. එහෙනම් ලියනවා sin r වලගේ ලියන්න පුළුවන් සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ කියන්නේ මේක මධ්‍ය ලක්ෂය නම් මට කියන මෙතන ඉඳලා මෙතන තියෙන දිග දෙකක් වෙන්න ඕනේ. මේක 2යි. මේක 3යි නම් මට කියන්න 3 වර්ගයේ ධන 2 වර්ගය කියලා කියන්නේ 13යි. ඒකේ වර්ගමූලය කියලා කියන්නේ වර්ගමූල 13යි. එහෙනම් දැන් කියන්න මේ sin r වලගේ සම්මුඛ පාදේ කියන්නේ 2යි බෙදීම මූල 13යි. හරි සරලයි. ඉතින් r වලගේක් දන්නවා i වලගේක් දන්නවා දැන් මොකද කරන්න තියෙන්නේ කියන්නේ? මේ වර්තනයේ සඳහා ස්නෙල් නියම දාන්න ස්නෙල් නියම එක වතාවක් sin i සමානයි n වතාවක් sin r. sin i වල අගේ හොයාගෙන තියෙනවද නැද්ද? තියෙනවනේ. කීයද? එක වතාවක් 4 බෙදීම 5යි. n වාරයක් sin r කියලා කියන්නේ කීයද? 2 බෙදීම මූල 13යි. 2 බෙදීම මූල 13යි. එදී මේක සුළු කරලා n වලගේ හොයන්න තියෙන්නේ. දෙවරක් චක්කරෙන් 2යි දෙවරක් චක්කරෙන් 1යි හරස් ගුණිතයක් දාපුවම ඔන්න බලන්න. n කියන කෙනා සමානයි මූල 13 බෙදීම 5යි කියලා. අපිට මූල 13 ගේ ගානේ දීලා තියෙනවා. මූල 13 ගේ දෙනවා 3.6යි කියලා. මේක 3.6යි. ඔක පහින් බෙදන්න තියෙන්නේ මේක පහින් බෙදන්න. හරි. දැන් සරල බලන්න. පහින් sorry. මේක වැඩි කිරීම 2 කියලා එකක් තියෙනවා නේ. පහින් බෙදන්න. ඉතින් මේක 3.6 දෙකෙන් වැඩි කරපුවාම 7.2යි 7.2 පහින් බෙදන්නදී මම මේ පැත්තේ ලියන්නම් මෙතනින් 5 7.2 බෙදන්නවා 1.5යි 2යි 2යි කියන්නේ 4යි 20යි 2යි 20යි 4යි 4යි හරි සරලයි. 35 වෙනි ප්‍රශ්නේ ගැන මම නම් කියන්නේ මේක ඇවිල්ලා අර සුපුරුදු අඳෝනාවනේ. ඇයි වාෂ්ප සහ අර්ධතාමිතය ගන්නවා. හරි. එතකොට ඇත්තටම මේකේ පොඩි පැටලෙන සාගත කතාවකුත් තියෙනවා. තුෂාරාංක කතාවක් දීලා තියෙනවානේ. උදේ ඒක හරියට තේරුම් ගත්තොත් ගානේ කියන්නේ තීටා නෝට්ට අදාළ තුෂාරාංකයේදී නිරපේක්ෂාර්ථතාවයේ ඒ නෝට් කියලා. ඒකේ සරල තේරුම තමයි තීටා නෝට් කියන උෂ්ණත්වයේදී මොකක් හරි පරිමාවක් සංතෘප්ත කරන්න ඕන නම් ඒකේ ඒකක පරිමාවක් සංතෘප්ත කරනකොට තියෙන්න ඕනේ ජඩ වාෂ්ප ප්‍රමාණය. ජඩ වාෂ්ප ස්කන්ධය කියමුකෝ. ඒක තමයි ඔය කියන්නේ. එහෙනම් ඒ එකයි කියලා කියන එකේ තේරුම මොකද්ද? තීටා 1 කියන උෂ්ණත්වයේදී අදාළ
පරිමාවේ ඒකක පරිමාවක් සන්තුෂ්ත කරන්න ඕන කරන ජල වාෂ්ප ස්කන්ධය. පැහැදිලිද? තේරුණාද කතන්දරේ? එච්චරයි. මේ වැඩේ තේරුම් ගත්තා නම් මේ ගාන හදනවා කියන බොහොම සිම්පල් වැඩ. හරි? මම හිතන්නම්කෝ මෙයා ගාව ආරම්භයේ තියෙන ස්කන්ධයේ M නෝට් කියලා. මෙයාගේ ස්කන්ධයේ M එකයි කියලා. මේ ජල වාෂ්ප වල ස්කන්ධ. එහෙනම් ඇත්තටම ගාණෙන් අපෙන් අහන්නේ මේ වෙලාවේ M එක ස්කන්ධයක් තියෙනවා මේ වෙලාවේ M නෝට් ස්කන්ධයක් තියෙනවා නම් M නෝට් නේ M එක කියන අගේ කීයද කියලා නහන්නේ අපි. හරි. මොකද මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට උෂ්ණත්වයේ අඩුවීමක් තමයි වෙන්නේ. තීටාවේ අඩුවීමක් තමයි වෙන්නේ. තීට අඩු වෙනවා කියන්නේ සරල අදහසක් තියෙනවා. තීට අඩු වුණාම මේ අවශ්‍ය කරන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙන්න ඕන සන්තුෂ්ත කරන්න බැහැ වෙන්නේ. හරි? එහෙනම් මේ 100ට x කියන එකේ තේරුම මොකක්ද? මෙයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එකනේ. මම කිව්වා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ යටට සන්තුෂ්ත අවස්ථාවේ තියෙන පරිසර තත්ත්වවලදී සන්තුෂ්ත කරන්න ඕන ජල වාෂ්ප ස්කන්ධය හරි අනුගාන හරි මවුල ගාන හරි ඇති කරන ආංශික පීඩන හරි මොකක් හරි ඒ වගේ එකක්. එතකොට ඉර යට තියෙන සංසුප්ත කරන්න ඕන තරම් ප්‍රමාණය. හරි? ඉර උඩ තියෙන්නේ දැන් ඇත්තටම තියෙන ගාන. ඒක 100ට 100ෙන් වැඩි කරපුවාම තමයි අපිට x කියලා ප්‍රතිශතයක් එවිලා තියෙන්නේ. ඉතින් අපි මේකේ වෙන අනිත් කතන්දර මොකොත් ලියන්නේ නැතුව නිකන් ලියමුකෝ බලන්න මේ තියෙන්නේ දැනට තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. හරි? දැනට තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. යටට ඕන සංසුප්ත කරන්න ඕන ප්‍රමාණය. මේක වැඩි කරොත් 100ට 100ෙන් හරි? අන්න අපිට එනවා 100ට x කියලා. දැන් ඉතින් හරි සරලයි. අපිට ඕන සංසුප්ත කරන්න ඕන ජල වාෂ්ප ප්‍රමාණය. මේ බලන්නකෝ. තීට නෝට් කියන උෂ්ණත්වයේදී ඒ නෝට් කියන්නේ මොකක්ද? ඒකක පරිමාවක සංතෘප්ත කරන්න තියෙන ඕන ජල වාෂ්ප ස්කන්ධයනේ. ඉතින් ඒකක පරිමාවක ඒ නෝට් තියෙන්න නම් v කියන පරිමාව කොච්චරක් තියෙන්න ඕනද කියන්නේ? ඒ නෝට් වතාවක් v. ඔච්චරනේ තියෙන්න ඕන. හරි. එහෙනම් මේ වෙලාවේ තියෙන්න ඕන ජල වාෂ්ප ප්‍රමාණය මම ලියනවා ඒ නෝට් වාරය v. ඔන්න සංතෘප්ත කරන්න ඕන ජල වාෂ්ප ප්‍රමාණය. දැන් මෙතන තියෙනවා M නෝට් කියලා ගන්න. ඒක අපි දන්නේ නැහැ. හරි? ඕක වැඩි කරොත් 100ට 100ෙන් ප්‍රතිශතයක් විදිහට මට එනවා 100ට x කියලා. එතන ලකුණු දෙක සුළු කරලා ගමු. දැන් අපිට එනවා M නෝට් කියන කෙනා සමානයි බලන්න හරස් කුණුතියක් දාපුවාම x වාරයක් p නෝට් වාරයක් v බෙදීම 100යි කියලා. හරි මේ M නෝට් ස්කන්ධ. දැන් මට කියන්න ආයවතාවක් මේ පිළිවෙලටම ගිහිල්ලා අරගෙන ටික හදන්න ඕන. විකාරේ කෙලින්ම දාමු M එක කියන එක. M එක කියන කෙනා සමානයි x වෙනුවට මෙතන ඉන්නේ y a නෝට් වෙනුවට මෙතන ඉන්නේ a එකයි v වෙනුවට v ම තමයි බෙදන්න ඕන 100. හරි. දැන් මොකද කරන්නේ? අපෙන් අහන්නේ M නෝට් කියන M එක. ඉතින් M නෝට් කියන M එක අඩු කරලා. M නෝට් කියන M එක අඩු කරපුවාම ඔයාලට පේන්න ඕන මෙන්න ඔයාලට පේන්න ඕන මෙහෙම වැඩක්. M නෝට් වෙන M එක කියන කෙනා ගත්තාම M නෝට් කියන M එක අඩු කරපුවාම v බෙදීම 100ක් මෙතනත් නියතයි අතනත් v බෙදීම 100ක් නියතයි. එහෙනම් අපිට v බෙදීම 100ක් එළියට ගන්න පුළුවන්. v බෙදීම 100යි කියලා. වරහන් ඇතුලේ මම දානවා a නෝට් v වලින් අඩු කරන්න ඕන ඒක a නෝට් x වලින් අඩු කරන්න ඕන ඒක y. ඔන්න අඩු වෙන ජල වාෂ්ප ස්කන්ධ. පැහැදිලිද? හොඳයි ඊළඟට යන්නේ අපි 39 වෙනි ප්‍රශ්නෙට. 39 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. පෙළුවෙල්මටම හරි ලේසි වගේ. මේක දීලා තියෙනවා IB වලගේ. IB වලගේ දීලා තියෙනවා 500යි මයික්‍රෝ ඇම්පියර් කියලා.
ඒ විතරක් නෙවෙයි බීටා එකක් දීලා තියෙනවා. බීටා එකේ දීලා තියෙනවා 100යි කියලා. ඒ කියන්නේ දාරාලාභය. මේ ගාන මෙහිම එකපාරට මම හිතුනොත් හරි ලේසි වැඩක් නේ අපිට කරන්න තියෙන්නේ. මොකද කරන්න තියෙන්නේ? ඉතින් බීටා එකක් දන්නවා. අපෙන් අහන්නේ අපි මේ අග්‍රටික ලක්ෂණ කරලා ගමු ඉස්සල්ලාම මේ තියෙන බේස් එකනේ. මේ තියෙන එමීටර් එකනේ. මේ තියෙන කලෙක්ටර් එක. එහෙනම් මෙන්න මෙහා හරහා යන ධාරාව IC කියන කෙනාගෙන තමයි අපි අහන්නේ. මේ සරල කතාවක්. හරි. එතකොට බීටා එකක් දීලා තියෙන හින්දා IB වලගේ දීලා තියෙන හින්දා IC වල අධිය හොයන්න කාට හරි මෙහෙම හිතනවා. අපි දාමු මේකට IC with IB කියන කෙනා සමානයි බීටා කියන සම්බන්ධය දාමු කියලා. ඉතාලේසියෙන් IC වලගේ හොයන්න පුළුවන්. IB කියලා කියන්නේ 500යි මයික්‍රෝ ඇම්පියර්. අපි දානවා 500යි මයික්‍රෝ කියලා කියන්නේ මිලිනම් 10 දින තමයි මයික්‍රෝ නම් 10 වතාව 100. පොඩ බලන්න මෙතන 3යි මෙතන 2යි මෙතන 2යි ඔක්කොම 4යි. කියන්නේ 5 ගුණ කිරීම 10 ඍණ 2යි කියලා එනවා. 5 ගුණ කිරීම 10 ඍණ 2 මම මෙහෙම ලිව්වොත් 50 ගුණ කිරීම 10 ඍණ 3යි කියලා ලියන්න පුළුවන් ඇම්පියර්. ඒ කියන්නේ මොකද මිලි ඇම්පියර් 50ක් නේ. දැන් මේ වගේ උත්තරයක් එකපාරට ආපුවාම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාස් පේපර් එහෙම කරලා තියෙන ළමයි ඉන්නවා. 39 ඒ කියන්නේ තව එකකින් 40යි. මේ වගේ ප්‍රශ්නයකට මෙන්න මේ වගේ චූටි ගානක් දෙන්නේ නැහැ කියන සාමාන්‍ය දැනීම තිබ්බනම් මේක ආයෙත් චෙක් කරලා බලන්න හිතෙනවා. ඒ නැතත් IB කියන ධාරාව මයික්‍රෝ ඇම්පියර් 500යි කියලා කියන්නේ ඒක ඉතා අධික ධාරාවක් බේස් එක සඳහා. පැහැදිලිද? මයික්‍රෝ ඇම්පියර් 500යි කියන්නේ පුතේ මිලි ඇම්පියර් 0.5. මම කිව්වා මේවා අතර ආසන්න වශයෙන් කියන්නේ මේවා මයික්‍රෝ ඇම්පියර් ගණේ වෙනකොට මේවා මිලි ඇම්පියර් ගණේ වෙනවා කියලා. තාම අපි මේ වගේ ගණන් හදලා නැහැ. ගණන් හදලා තිබ්බනම් මේක හරි සිම්පල්. හරි. හැබැයි ට්‍රාන්සිස්ටර් එක නිකන් අර අපි කතා කරේ මේ ප්‍රතිරෝධ පද්ධති ඒ වල වගේ මේ උඩ ප්‍රතිරෝධය මේකට සමාන්තර ගතයි එහෙනම් R බෙදීම දෙකයි එහෙම ගණන් හදන ක්‍රමයක් නෑ. ට්‍රාන්සිස්ටර් මේ ඉලෙක්ට්‍රොනික අයිටම් අපවල ගණන් හදනකොට අපි මේ ඉලෙක්ට්‍රොනික අයිටමේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගන්න ඉන්න ඕන. එහෙනම් මේ ගාන හදන දේ හොඳම විදිහ තමයි ඉස්සෙල්ලා මේ ට්‍රාන්සිස්ටරය මේ තියෙන පොදු විමෝචක අවස්ථාවේ දීලා තියෙන වෝල්ට් 5යි. හරි සප්ලයි එක වෝල්ට් 5 VCC කියලාගෙන. ඉතින් මේ වෝල්ට් 5ට අදාළව පොදු විමෝචක අවස්ථාවේ මෙයා ක්‍රියාකාරී විදිහේ වැඩ කරනවා නම් මොකක්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. හැබැයි කපාහැරි අවස්ථාවේ තිබ්බත් එහෙම නැත්නම් සංතෘප්ත අවස්ථාවේ තිබ්බත් අපිට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ හින්දා මේ වගේ මේ අපි දැක්කු ට්‍රාන්සිස්ටරයක් කොහරි ඒ දෙක ට්‍රාන්සිස්ටරයට එකපාරට දන්න සමීකරණ ටික හොගාලා දාගෙන යන එක වැඩක් නැති වැඩක් නෙවෙයි. වැඩක් නැති වැඩක්. අපි නිකමට බලමු ඇයි මේ උත්තරේ වර්ධින්නේ කියලා. පොඩි දාන්න මිලි ඇම්පියර් 50 කියන කෙනා අට මේ අපි දාමු මෙහා හරහා විභවයක් මොනවද? මෙහා ධාරාව අපි හදින අපි නිකන් විභවයක් මොනවද මේ කිලෝ ඕපාර යන්නේ IC කියලා ධාරාවක් මට කියන කොච්චර විභවයක් බහිද? IC වතාවක් 5යි කිලෝ කියලා කියන්නේ 10 3යි. IC වලගේ මම ගෙනලා ආදේශ කරනවා කීයද? 50යි මිලි. කියන්නේ 50 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 3යි. මේ 10 ඍණ 3යි 10 3යි කැපිලා යනවා 250යි වෝල්ට් කියලා එනවා. දැන් පද්ධතියම දීලා තියෙන 5යි වෝල්ට් එයා හරහා විතර 250ක් තියෙනවා. පුළුවන් ද වෙන්න? දැන් තනි කරවෝ. හරි. එහෙනම් මේ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ පුතේ
දැන් මේ ට්‍රාන්සිස්ටරේ ඉන්නේ කපාහැරි අවස්ථාවේ නම් නෙමෙයි ෂුවර් එකටම ඒක අපි දන්නවා. ඇයි IC වල අගේ මේ IB කියලා ධාරාවක් තියෙනවා නම් අපි දන්නවා කපාහැරි අවස්ථාවේ ඉන්න විදිහක් නැහැ. IB කියලා ධාරාවක් තියෙනවා කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා ඉන්නේ ක්‍රියාකාරී අවස්ථාවෙත් නෙමෙයි. කොහොමද ඒක තේරුම් ගන්න? ඉතින් ඒකේ සමීකරණයක් දාලා ගාන හදලා බලපුවාම මෙයා හරහා ආවනේ වෝල්ට් 250. තේරුණාද? හරි. එහෙනම් දැන් මෙයා ඉන්නේ කපාහැරි අවස්ථාවෙත් නෙමෙයි නම් ක්‍රියාකාරී අවස්ථාවෙත් නෙමෙයි නම් ෂුවර් එකටම මෙයා ඉන්න ඕනේ. ඊටු එකම අවස්ථාව. මොකක්ද? සන්තුෂ්ත අවස්ථාව. ඇත්තටම මේ ට්‍රාන්සිස්ටරේ දැන් තියෙන්නේ සන්තුෂ්ත අවස්ථාව. පුතේ මේක තේරුම් ගන්න අපිට මෙන්න මේ මයික්‍රෝ ඇම්පියර් 500යි කියන කතාවම ඇති. එයි. ගොඩාක් ලොකු අගයක් බේස් එකේ ධාරාව. බේස් එකේ ධාරාව ඒ තරම් ලොකු වෙනකොට අපිට තේරෙන්න ඕන මේගොල්ලෝ හරහා එහෙම නැත්නම් මේ පද්ධතිය දැනටමත් සංතෘප්ත කලාපයේ හැසිරෙන එකක් කියලා. පැහැදිලි නේද? මේ වර ලාක්ෂණික අධ්‍යයනයට ගියා නම් පොඩ්ඩක් ආයෙ චෙක් කරලා බලුවා නම් මේ වීඩියෝ ටික හොඳට තේරෙයි. right. දැන් එහෙනම් අපි තේරුම් ගත්තා මෙයා ඉන්නේ දැන් මොන කලාපයේ කියලාද? සංතෘප්ත අවස්ථාවේ. දැන් ඉතින් සංතෘප්ත කාල වැඩි වෙලා තමයි ඉන්නේ. සංතෘප්ත අවස්ථාවේදී එක වැඩයි තියෙන්නේ. මේ බලන්න. සංතෘප්ත අවස්ථාවේදී මොකද වෙන්නේ? මම කිව්වා මම ඕවා මතක තියාගන්නේ නැහැ. ඉතින් අපි කෙලින්ම දාමු මෙතන ඉඳලා මෙතෙන්ට කර්චොෆ්. අපිට දාන්නේ මෙන්න මේ පාරදී කර්චොෆ් නියමයි අපි දාමු. 5 කියන කෙනා සමානයි ICRC කියලා මම දාන්නම්. ICRC ධන VCE ධන VCE ධන ඕනම් මේක හරහා යන ධාරාව දාන්නත් පුළුවන්. හරි. දැන් පොඩ්ඩක් මට කියන්න මේ සංතෘප්ත කලාපයේදී වෙන වැඩේ මොකද්ද කියලා. මොකද සංතෘප්ත කලාපයේදී සංතෘප්ත කලාපයේදී වෙන එකම වැඩේ තමයි මෙන්න මේ VCE කියන කෙනා මොකක් වෙන එකද? බිඳුවක් වෙන එක. නේද? VCE බිඳුවයි මෙයා හරහා බිඳුවක් දෙන්නේ තියාගන්නේ නැහැනේ. ඇයි? මේ වෙලාව සංතෘප්තයි. සංතෘප්තයි කියන්නේ මෙයා හරහා යන්න පුළුවන් ලොකුම ධාරාව යන වෙලාව. විභවය කොච්චර වැඩි කරත් ලොකුම ධාරාව එයා හරහා යනවා. හරි. ඕක නෙමෙයි. එහෙනම් VCE කියන කෙනා බිඳුවක් වෙන අවස්ථාවේදී තමයි මෙයා හරහා බහින්න පුළුවන් ලොකුම විභවය බහින්න ඕන. සරලව කියනවා නම් මෙයා හරහා මෙන්න මේ 5 වෝල්ට් කියන සම්පූර්ණ විභවය බහින්න ඕන. එච්චරයි. එහෙනම් VCE සමානයි බිඳුව වෙනවා. මෙයා මොන අවස්ථාවේ තියෙනවද? සංතෘප්ත නිසා. දැන් අපිට කරන්න තියෙන්නේ 5 වෝල්ට් සමානයි IC නේ අපි හොයන්නේ. වැඩි කරන්න ඕන. RC කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 3යි. ඕක. ඉතින් ඔන්න හොයන්න. 5 අරක් 1යි 5 අරක් 1යි. IC කියලා කියන්නේ 1 මිලි ඇම්පියර් කියලා. හරි. අන්න වැඩි. මේ જાතියව එකපොත්. තේරුණා නේද? හරි. ගණන් දාගන්න. මේ ට්‍රාන්සිස්ටර් ගණන් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික අයිටම් සම්බන්ධයෙන් යන ගණන් අපි ඉස්සරහදී හදනවා. තාම අපි ඉලෙක්ට්‍රොනික්ස් කියන පාඩම කරලා නැති නිසා කරලා තියෙන්නේ මේ. නමුත් ගණන් හදලා නැහැ. ඒක නිසා ඉස්සරහදී මම ටිකක් දාලා ගණන් ටිකක් හදනවා. දැන් මේ දවස් ටිකේ පොඩි ඒකවත් තියෙනවා. හරි. ඒ ගැන වැඩි හිතන්න එපා. හරි. ඊට මම මේ විදිහට මන්දිරි කරගෙන යනවා.